ආයුබෝවන් වාසනාවන් ආදරණීය දවසක් වේවා. ඔබට හැමදාමත් මා මේ ආදරණීය දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතගාවේ. හැමෝම තමන්ට ආදරය කරන්න පුරුදු වෙන්න ඕන. තමන්ට ආදරය කරොත් තමයි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් හිතගාවින් අද දවසෙත් අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ මේ සැකේ පිළිබඳව කතා කරා. ඉතාමත්ම හොඳින් ප්‍රතිචාර ලැබුණා. ඔබට මේ සැකේ කියන මාතෘකාව යටතේ කතා කරන්න ගොඩක් දේවල් තිබුණා කියන එක අපි දැනගත්තා. අද දවසෙත් අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ හිතගාවෙන්. හිතගාව කියලා කිව්වම ඔබේ හිතට දැනෙන දේ ඔබට කියන්න බැරුව ඉන්න දෙයක් අපිට කියන්න. ඒ වගේම ඔබේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන හැම දෙයක්ම අපි මේ හිතගාවින් බෙදා ගන්නවා. ඒ ඔබේ කතාව වෙන්න පුළුවන්. ඒ මගේ කතාව වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දැනෙන දේ අපිට කතා කරන් හොඳට අපිට ඇහුම්කන් දෙන්න. ඔබට ඕන සජීව සම්බන්ධ වෙන්නත් අපිට පුළුවන්. ඔබට පුළුවන්. ඒ නිසා ඔබ මේ තිරේ දිසන දුරකථන අංකයට අපිට කතා කරන්න. අපි කැමති අපේ වෛද්‍යතුමන් සමග කතා කරලා ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න. එහෙමනම් ඉතින් අද දවසේ අපි හිතගාවින් කතා කරමු. අපිත් එක්ක සුපුරුදු පරිදි අපේ මනෝවෛද්‍යතුමන් ඉන්නවා. එන් කුමාරනායක මහතා ආයුබෝවන් කියලා පිළිගන්නවා. වෛද්‍යතුමනි අපි ගොඩක් දේවල් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මනෝ උපදේශිකා හිරුෂිනී වීරසිංහ මහත්මියත් අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. හිරුෂිනී අද අපි කතා කරන්න හදන දේවල් මං හිතන්නේ මේ කාලේ අපේ දුවදරුවන්ට අපේ මව්වරුන්ට පියවරුන්ට ඉතාමත්ම වැදගත් වෙන දේවල් කතා කරන්න හදන්නේ. ඔබ ජීවිතේ හැමදාමත් මේ මොහොතෙත් සිහින මවනවා ඇති. සිහින කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම දවල් හීන, එහෙම නැත්නම් රාත්‍රී හීන, මේ මොහොතේ හීන හැම වෙලාවෙම අපි හීන දකිනවා. සමහරට යටිහිත උඩු හිතත් එක්ක අපි ගොඩක් වෙලාට සටන් කරනවා වෛද්‍යතුමනි මේ හීන කියන එක. සමහර විට රෝගයක්ද එහෙම නැසම් අපි හැම වෙලේම දකින්නේ ඇයි කියන එකේ ප්‍රශ්නාර්ථයක් අපිට තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ වෛද්‍යතුමනි? ඔව් නිල්මිනි. දැන් සිහින කිව්වම මේක බොහොම ආందోලනාත්මක ප්‍රවේශයක්. දැන් ලස්සන සින්දුවක් තියෙනවා අර එක සිහින එක ඔබ දුටුවා සිඟන්නේ එකසේ කියලා. ඉතින් කවුරුවත් මං හිතන්නේ සිහින එක ඔබ සිඟන්නේ එක ලෙස දකින්න ආසයි කියලා. එහෙම නැත්නම් ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා. නමුත් මෙහෙම දෙයක්ත් තියෙනවා. මිනිස් විශ්වාස කරනවා නරක සිහිනයක් දැක්කොත් හොඳ දෙයක් සිදු වෙනවා කියලා. හොඳ සිහිනයක් දැක්කොත් නරක දෙයක් සිදු වෙනවා කියලා. ඉතින් මේ සිහින රාත්‍රී සිහින, දවල් සිහින කියලා නුගුත් බෙදෙනවා. අපි බලමු මේ සිහින පිළිබඳ විද්‍යාත්මක ප්‍රවේශයක්. සමහර සිහින පලාපල කියන අය ඉන්නවා. සිහින බලලා අනාගතය කියන නක්ෂත්‍රකරුවොත් ඉන්නවා. මේ සිහින ගැන ඉස්සෙල්ලම කතා කරේ නිල්මිනි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා මනෝ විශ්ලේෂණවාදයේදී ඔහු සිහින ගැන ලස්සන දෙයක් කියනවා. ඔබේ යටිහිතට පිවිසෙන්න තියෙන හොඳම මාර්ගය සිහින කියලා. ඒ කියන්නේ the dreams are royal pathway to enter into your dreams, enter into your unconscious mind කියලා. යටිහිතට. මොකද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙහෙම දෙයක් කිව්වා. දැන් අපේ යටිහිත හරියට ඇට්ලාන්ටික් සාගරයේ පාවෙන අයිස් කන්දක් වගේ කියලා. ඒ කියන්නේ උඩු හිත තමයි පොඩ්ඩයි පේන්නේ අයිස් කන්දේ මූදෙන් උඩට තියෙන්නේ. විශාල කොටස තියෙන්නේ මූදෙන් යට. යටිහිතත් ඒ වගේ කියලා කිව්වා. දැන් ඔය ටයිටැනික් එක ගිහලා වදින්නේ අර යට පේන්නේ නැති නිසානේ. අන්න මොකද විශාල අයිස් කන්ද යට. එතකොට ෆ්‍රොයිඩ් කියනවා මේ යටිහිතේ තමයි අපේ අමුමේ ආශාවන් සංග වෙලා තියෙන්නේ. ලිංගිකත්වය, බලයට තියෙන කෑදරකම, ආශාවන්, ප්‍රචණ්ඩත්වය මේ සියල්ලම මේ යටිහිතේ තමයි සංග වෙලා තියෙන්නේ. ඒ වුණාට අපි දන්නේ නැහැ මේවා අපේ යටිහිතේ කොච්චර තියෙනවද කියලා. විශාල වශයෙන් යටිහිත තියෙන. නමුත් අපි මෙහෙවන විශාල බලවේගය මේ යටිහිත. ඉතින් ෆ්‍රොයිඩ් කියනවා හුඟා අපේ මේ සිහින සංග වෙලා තියෙන්නේ යටිහිතේලු. ඉතින් ඔහු කියනවා ලස්සන දෙයක්. ඒ වුණාට අපි රාත්‍රියේ දකින සිහින අපිට සිහින වලින් ඔබ දන්නවද නිල්බිනේ අපිට මතක හිටින්නේ 115. 95%ක්ම අපි සිහින මතක හිටින්නේ නැතිලු. මේ දකින්න සිහින ඇත්තටම
ඒ අපේ යටිහිතේ තියෙන ආසාව හෝ හැඟීම හෝ ප්‍රචණ්ඩත්වය නෙවෙයි. සම්පූර්ණයෙන්ම උඩට එන්න වෙන දෙයක්ලු. ඒකට ඔහු කිව්වා ඇතුලේ තියෙන සත්‍යම සීනයට ඔහු කිව්වා latent content of the dream කියලා. ඒ කියන්නේ ඇත්තටම මොකද්ද එයාට හිතේ සැඟවිලා තිබුණේ. අපිට පේන දෙයට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා manifest content of the dream කියලා. ඒ කියන්නේ ඇත්තටම අපිට පේන්නේ වෙන දෙයක්. ඒ නිසා ඔහු කිව්වා යටි හිතේ තියෙන ආසාවන් නොයෙකුත් දේවල් සිහින මගින් පේනවා. නමුත් උඩට එන්නේ ලකුණක් විදියට කිව්වා. මේ ලකුණු විග්‍රහ කිරීමෙන් තමයි සිහිනය සොයා ගන්න පුළුවන්. දැන් මම පොඩි විස්තරයක් කියනකොට ඔබට තේරෙනවා. ෆ්‍රොයිඩ් කියනවා දැන් ලිංගික සංසර්ගයට තියෙන ආශාව කියලා. කෙනෙක් එක්ක ලිංගික සංසර්ගයට ආශාව ඇති වෙලා ඒක ඉෂ්ට කරගන්න බැරි වෙලා ඒක හිත ඇතුලේ පීඩනයක් බවට පත් වුණාම පිටට පේන්නේ වෙන සිහිනෙන් පේන වෙන දෙයක්ලු. පියාඹන පේනවලු, ස්ටෑර්කේස් එක නගිනව පේනවලු. ආන්නේ විදිහට පේන්නේ. දැන් මම සරල උදාහරණයක් කියන්න අපි තුමු දැන් නිමල් ඉන්නවා. මම ලස්සන කතාවක් කියන්නම්. මේ ඔය මගේ ළඟට ආපු එක ඩ්‍රීම් එකක් මම කියන්නම්. ඒක පුජ්‍යලෙක් කියන අපි නිමල් කියලා හිතමු. අවුරුදු 25යි. නිමල් යාළු වෙලා ඉන්නවා තමන්ගේ පෙම්වතියත් එක්ක. ඉන්නකොට කාලයක් ඉන්නකොට මේ පෙම්වතියත් එක්ක ඔහු විවාහ වෙලා නැහැ අවුරුදු දෙකක් තිස්සේ. නමුත් ඔහුට පෙම්වතියත් එක්ක ලිංගිකව එකතු වීමේ ආශාවක් ඇති වෙනවා. නමුත් ඇය ටිකක් අර බොහොම සදාචාරවත්ව බොහොම ගතානුගතිකව හැදිච්ච කාන්තාවක්. ඇය ඒකට කොහොමවත් කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම බඳිනකන් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් මේ අතරේ නිමල්ට මේක ලොකු පීඩනයක් බවට පත් වෙනවා. මොකද ඇය අර ලිංගික සංසර්ගයට කැමැත්තක් පළ නොකරන නිසා, අකමැති නිසා. ඇයට ඔහුට පිට කරන්න දෙයක්වත් නැහැ. ඔහු ෆයිට් කරාට ඇය කැමති වෙන්නෙත් නැහැ. නම් ඔහු දකින්න සිහිනය අහසේ කුරුල්ලෙක් වගේ පියාඹලා යනවා. ඔන්න ෆ්‍රොයිඩ් කියන එක. දැන් ලකුණ තියෙන්නේ පියාඹලා යනවා, ඇතුලේ තියෙන්නේ ලිංගික ආශාව. ඉතින් දැන් මේ ෆ්‍රොයිඩ් කිව්වේ මෙන්න මේ විදියට සිහින අර ලකුණු ආශ්‍රය සිම්බල්ස් අරගෙන සිම්බල්ස් විස්තර කිරීමෙන් යටිහිතේ තියෙන සැඟවිච්ච ආසාව සොයා ගන්න පුළුවන් කියලා. ඕක තමයි එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සිහින පිළිබඳ න්‍යාය. හැබැයි ඊට පස්සේ තව න්‍යායන් දෙකක් එනවා. ඉතාත්ම වැදගත් දෙයක් එනවා. නිල්මිනි තව එනවා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොබ්සන් කියන මනෝවිද්‍යාඥයා ඉතාත්ම විද්‍යාත්මකව න්‍යායක් ඉදිරිපත් කරනවා. අපි සිහින ඇති වෙන්නේ අපිට REM ස්ලීප් එකේදී. ඒ කියන්නේ වේගයෙන් අක්ෂ චලනය වෙන නිින්දෙදී. නිින්දේ වේගයෙන් අක්ෂ චලනය වෙන අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවේදී විශාල විද්‍යුත් ජනනයක් ඇති වෙනවලු මොළයේ ඇතුලේ. ඒ විද්‍යුත් ජනනය ඇති වෙන්නේ අපේ කැඩිච්ච මතක ධාරාවන්, chaotic memories, ඒව දේවල් අපේ සිතුවිලි කැඩිලා මතක ධාරාවන් අවුල් වෙලා තියෙන දේවල් logical circuit එකක් බවට පත් කරනවලු. තාර්කික පරිපත බවට හරවනවලු සීනෙන්. ඒ කියන්නේ සීන කියන්නේ ඊටාම විද්‍යාත්මක වැදගත් දෙයක්. අපිට දැනෙන්නේ නැහැ. අපි සීන වලින් පේන්නේ ටිකයි. එතකොට ටික මේ logical circuit හැදෙනවලු නිින්දෙදී. එතකොට උදේ නැගිටිනකොට සමහර ලාවට ඔබට පසුගිය දවසේ අවුල් වෙච්ච දේවල් සංවිධානාත්මක විදියට මනසේ තැම්පත් වෙලා එදා ජීවිතය ගත කරගන්න හොඳට පුළුවන් වෙනවලු අර දවස ගත කරන්න. ඒ කියන්නේ සිහින කියන්නේ විද්‍යාත්මකව ඊළඟ දවස ගත කරන්න අවශ්‍ය වෙන logical circuit හදන. නැත්තම් chaotic memories into logical circuit කියලා කියනවා. මතක ධාරාවන් නිසි ලෙස සකස් කරන අවස්ථාවකලු සිහින කියන්නේ. එහෙනම් සිහින කියන්නේ problem, ඒ කියන්නේ තීරණ ගැනීම, ප්‍රශ්න විසඳා ගැනීම, අවුල් වෙච්ච මනස නිසි ලෙස මනසේ සකස් කළා රාත්‍රී කාලයේ හදලා උදේට තියෙන කොටසක්ලු සිහින කියන්නේ. එහෙනම් සිහින ඉතාත්ම වැදගත් වෙනවා. මේක උදාහරණයක් විදිහට කිව්වොත් මම ඔබට කියන්න ඔබ අහලා තියෙනවා මම හිතන්නේ Google search engine එක හොයාගත්තේ ලැරි කියලා තරුණයෙක්. මට සම්පූර්ණ නම් මතක නැහැ. ඔහු අවුරුදු 22 දී ඔහු විශ්වවිද්‍යාලයේ මේ ඉගෙන ගන්න කාලේ ඔය කම්පියුටර් තාක්ෂණය ගැන ඉගෙනගෙන තියෙනවා. ඔහු හීනයක් දකින්න රාත්‍රියේ. හීනයක් දැක්කම ඒ හීනෙන් දකින්නේ Google engine එක හදන විදියලු. Google search එක. හදන හීනෙන් දකින්නලු. ඒ වලින්ම ඔහු එකපාර හීනෙන් අවදි වෙනවලු. අවදි වුණ හැටියෙම පෑනක් අරගෙන ඔහු දැක්ක හීනේ ලියනවලු. අවතක වෙයි කියලා බයට. ඒ හීනේ තියෙන්නේ කොහොමද? අර Google search engine එක හදන විදියලු. ඒකෙන් හොයාගත්තේ Google search. එතකොට ඔබ හයි ප්‍රශ්නයක්.
ඔයතුමනි අපි ඔය ප්‍රශ්නෙට පොඩි වෙලාවක් තියලා විරාමයකට ගිහිල්ලා එන්න ඕන. අපි නැවතත් කතා කරමු පොඩි විරාමයකට ගිහිල්ලා. අපි කතා කරගෙන හිටියේ මේ හීන ගැන. ඔබත් හීන දකින්නම ඇති ගොඩක් දේවල් ජීවිතේ වෛද්‍යතුමනි. නවත්තපු තැන ඉඳලා ඔය ඇත්තටම මම කියන්නේ හැදුවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොප්ස්ටන් කියන මේ මනෝවිද්‍යාඥයෙක් ඉදිරිපත් කරපු දෙයක. ඔහු කිව්වා මේ සිහින අපි රාත්‍රී කාලයේ ඇති වෙන දේවල් බොහෝ විට එදිනෙදා ජීවිතය ගත කරන්න අවශ්‍ය මතක පරිපත, තීරණ පරිපත, ප්‍රශ්න විසඳාමේ පරිපත සිහිනෙන් ඇති වෙනවා කියලා. ඒක නිසා සිහින ඉතාත්ම වැදගත් දෙයක් විදිහට කිව්වා. එතකොට මම ඒකට කියනවා activation synthesis of dreams කියලා. activation synthesis of dreams කියලා හොප්ස්ටන් වලට කියවන්න පුළුවන් ගියොත් එහෙම මේක ගැන වැඩි දුර. මම කියන්නේ නේද ඒක නෙමෙයි. ඔය ලැරි කියන ඒ තරුණයා අවුරුදු 22යි. ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට මේ පරිගණක තාක්ෂණ ඉගෙනගෙන ඉන්නකොට ඔය දකින්න සීනය. ඔය සීනය දකින්නවා Google engine එක හදන්නේ කොහොමද කියලා. Google search engine එක. ඔය සීනෙන් දැක්කම මේ සීනෙන් අවදි වුණ හැටිම ඔය කොලයක් අරගෙන ලියනවලු අමතක වෙයි කියලා බයට. ඒකෙන් තමයි අද ඔබ හැම එක්කෙනාම ඔය පාවිච්චි කරන Google engine එක හදලා තියෙන්නේ. එතකොට ඔබ හයි කොහොමද ඔහු මේ සීනේ දැක්කේ? මම ඒක තමයි විස්තර කරන්නේ. ඔහුගේ සිතේ සිහිනයක් තිබුණා. නමුත් මං හිතන්නේ සිහිනෙන් ඒ සිහිනය ලස්සනට ගානට බැලන්ස් කරලා ඒ කැඩිච්ච මෙමරිස් හදලා අර විශාල තමන්ගේ විශාල එනර්ජි එක මොකද ඔය හොප්ස්ටන් කිව්වේ සිහින තුලදී රාත්‍රියේ ඇති වෙන්නේ විශාල ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක්. ඒ විද්‍යුත් ජනනයක් කියලා මොලේ. ඒ විද්‍යුත් ජනනය ඇතුලේ අපේ සිහින ගානට එකතු කළා ලොකු මතකයක් විදියට නිර්මාණශීලී දෙයක් විදියට ඇති කරනවා කියන එක. එතකොට මම හිතන්නේ ලැරි දැක්කේ තමාගේ ජීවිතේ කාලයක් පුරා සංගවිච්ච දෙයක් සීනෙන් ඒ ශක්තිය ජනනයක් බවට පත් කළා නිර්මාණශීලී දෙයක් බවට පත් වෙනවා කියන එක. එහෙනම් සිහින කියන්නේ හොඳ දෙයක් අපි නිර්මාණශීලී දෙයකට යොමු කරන ශක්තිමත් ජවයක් කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් ඔය කියන විද්‍යාත්මක කාරණා අනුව. එහෙනම් ඔබේ සිහිනය මම අන්තිමට පොඩ්ඩක් කියන්න කැමතියි. මනෝවිද්‍යාඥයෙක් කියනවා ඔබ ආස කරන දේවල් නින්දට යන්න ඉස්සෙල්ලා හොඳට හිතන්නලු. එතකොට සමාලාවට සිහිනෙන් ලස්සනට ඒක නිර්මාණශීලී දෙයක් බවට ඊට පස්වෙනිදා පත් වෙන්න පුළුවන් කියලා. ඔව්. ඇත්තට මම හිතන්නේ ඔබ ඉතාමත්ම හොඳින් දැනුවත් වුණා මේ සිහින කියන පිළිබඳව. අපි අද දවසේ කතා කරන්න මේ මාතෘකාව තෝරගත්තේ මේ කාලෙට ඉතාමත්ම වටින දෙයක් නිසා වෙනම. හිෂ්ණී විලිසිංහ මහත්මිය උපදේශිකාවක් හැටියට විතරක් නෙමෙයි කාන්තාවක් හැටියට මවක් හැටියට මම දැනගන්න කැමතියි මේ කාලේදී අපේ දරුවන් ගැන මේ මාතෘකාවෙන් පිටට ගිහිලා මම කතා කරන්න කැමතියි. මොකද මේක අපිට කතා කරන්න ඕන මාතෘකාවක් නිසා අපේ දරුවෝ පිළිබඳව විශේෂයෙන්ම මේ අපි හැමදාමත් කතා කරම ඔන්ලයින් සම්බන්ධව දරුවන්ට වෙලා තියෙන මේ විනාශයන් සහ දෙමව්පියන්ට මේ දරුවන්ගේ මේ දුරකථනය නිසා ජංගම දුරකථන නිසා දෙමව්පිය ගොඩාක් අමාරු වෙట్లా තියෙනවා. සමහර තාත්තලා අම්මලා අද දරුවන්ගෙන් ගුටි කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඔව් ඇත්තටම ඉල්මි මහත්මිය මෙහෙමයි. දැන් අපි අපේ බලාගෙන ඉන්න අය වුණත් ඒක දන්නවද? දැන් අපි මේ වැඩසටහන් කිහිපය තුළම අපි මේක කතා කරා. මොකද මේක අපි කතා කරන්නේ ඇත්තටම මේක තමයි වර්තමානයේ මම නම් දකින්නේ ලොකුම ව්‍යසනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔබ දරුවෝ ගැන කියපු නිසා මම කියන්න කැමතියි ඇත්තටම මේ කොවිඩ් වෛරසයත් එක්ක අපේ දරුවෝ අපි දැකලා තියෙනවා ගෙවල් ඇතුලේ සෑහෙන දුරට මේ හුදකලාවේ ඉන්නවා. එහෙම නැත්නම් ගොඩක් දුරලාවට තනි වෙලා ඉන්නවා. ඇත්තටම මේ වසංගතයත් එක්ක මේ දරුවෙක්ගේ මේ තනිවීම සහ මේ කලාව කියන එක තමයි මේ ප්‍රධාන වශයෙන් මේ ඔබ ඉස්සෙල්ලා කියපු ජංගම දුරකථනයකට ඒ වගේ එහෙම නැත්නම් පරිගණකයට මේ වගේ ඔන්ලයින් අපි දන්නවා දැන් මේ දවස්වල දරුවන්ට දිගටම පන්ති තියෙනවා මේ හේතුවත් එක්ක වැඩියෙන්ම අපි ගාවට එන ප්‍රශ්නයක් තමයි මේ මහත්මිය මේ ගොඩක් වෙලාවට මේ වීඩියෝ ගේම්ස් ඇඩික්ෂන් කියන එක. ඒ කියන්නේ සෑහෙන දුරට තියෙනවා මේ ඒ සම්බන්ධ වෙන ගැටලු. ඉතින් මේ දරුවට මෙහෙම වෙන්නේ ඇත්තට මේ ගෙදර තුල දරුවා ඉන්න හුදකලාවත් එක්ක. මොකද අපි දන්නවා පළවෙනිම කාරණේ මේ දවස්වල දැන් අපිට වැඩිහිටියෙක් විදියට අපි ගොඩක් වෙලාවට අපි දන්නවා අපිට
යම් සංචාරන සීමා තිබ්බා. ඒ කොහොම වුණත් දැන් ආපහු අපේ නැවත රට මේ ඇරලා තියෙන්නේ. නමුත් අපි දැන් වැඩිහිටියෙක් සාමාන්‍යයෙන් එළියට යනවා, වැඩට යනවා, මොන හරි බඩු හරි ගන්න කඩේකට හරි යනවා. එළියට යෑමක් සිද්ධ වෙනවා. නමුත් දරුවෝ ගොඩාක් වෙලාවට මේ දවස්වල අපි දකින විශේෂම දෙයක් ඒ ආරක්ෂාවත් එක්ක දරුවෙක්ට තියෙන මේ ගොඩක් වෙලාවට හරිම අඩු වෙන්නේ. දැන් මේ දවස්වල දරුවෝ අපි එළියට එක්කන් යන්නේ. ඒ දරුවට ඒකට ආරක්ෂාවක් ඕනේ හින්දා. ඉතින් ඒක නිසා අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන අපි දන්නවා දෙමව්පියෝ වෙන ඔබ උනත් දරුවෙක් කොහෙවත් මේ දවස්වල එක්කන් යන්නේ නැහැ. ඉතින් මේ හේතුවත් එක්ක දරුවෙක් ගොඩාක් වෙලාවට ගේ ඇතුලේ හිර වෙලා ඉන්නේ. අපි දන්නවා දරුවෙක් ගොඩක් වෙලාවට මම දකින තව දෙයක් තමයි මානසිකව සහ මේ ශාරීරික වශයෙන්ුත් මේ දවස්වල දරුවෝ පරිහානියටපත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් දරුවෝ සමහර අය කැමති මේ ගෙදර ඉන්නවට වඩා ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ ගිහිල්ලානේ යාළුවොත් එක්ක එකතු වෙනවා, කියවනවා, සෙල්ලම් කරනවා. මේ මොකුත් නැහැනේ. දැන් මොකක් හරි ක්‍රීඩාවකට දාලා තියෙනවා නම් දැන් මේ දවස්වල ඒකත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඉතින් මේ උන්ට සාමූහිකව එකතු වෙන දෙයක්වත් අර ආසාවෙන් කරන කිසිම දෙයක් මේ දවස්වල දරුවන්ට කරන්න විදියක් නැහැ. ඉතින් මේකත් එක්ක ඇත්තට මිල්මිනි මහත්මිය මම හොඳටම දන්න කාරණයක්. මම දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට විශේෂයෙන්ම දරුවෙක් මේ දවස්වල විශේෂයෙන් පීඩණයට ගිහිලා තියෙන එක හේතුවක් මේ හුදකලා වීම සහ තනිවීමත් එක්ක. ඉතින් මෙතන ප්‍රධාන වගකීම තියෙන්නේ හැමදාම කියනා වගේ අපේ දෙමව්පියන්ට. මොකද දෙමව්පියන්ට මේ දේ කියන්න ඕනේ දෙයක්. දරුවෙක් හුදකලා වෙනව නම් ගේ ඇතුලේ දරුවට යම් පීඩනයක් තියෙනවා නම් මම එතනදී කවදාවත් දරුවට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම කියන්නේ ඒක දෙමව්පියන්ගේ අතේ තමයි එතන තියෙන වගකීම. මොකද ගොඩක් මේ සමා වෙන්න මම පොඩ්ඩක් බාධා කරනවා. මොකද අපි පොත් විකාශනයට ගිහිල්ලා එන්න ඕන. අපි නැවතත් කතා කරමු. හිතකවින් අපි මේ කතා කරගෙන හිටියේ පොත් විකාශනයට යන්න පෙර අපේ දුව දරුවන්ගේ ජීවිත හෙට දවසේදී අපේ දරුවෝ වැඩිහිටිය බවට පත් වෙන්නේ. එතකොට හිරුෂිනි මහත්මිය මේ අපි කතා කරේ මේ ඔන්ලයින් සිස්ටම් එක නිසා දරුවන්ගේ ජීවිතවලට වෙන විනාශය, මොළවලට වෙන විනාශය ගැන කතා කරමු. ඔව්. අපි ඇත්තටම විරාමයට අනතුරු කතා කරගෙන හිටියේ මේ මහත්මිය අපි දන්නවා දෙමව්පියෝ මේ දවස්වල මේ ඔන්ලයින් ප්‍රශ්න පන්ති ඒ වගේම දරුවන්ගේ මේ හුදකලා වීමත් එක්ක දරුවට දැනෙන පීඩනයට දෙමව්පියෝ කොහොමද උදව් කරන්න ඕනේ කියන කාරණේ. හැබැයි මට ඔබ ඒක කියනකොට මට තව පුංචි දෙයක් කියන්න හිතුණා. හැබැයි මම දැක්ක මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක පහුගිය දින වකවානු කියන්නේ දිගු කාලය තුලම මේ දෙමව්පියන්ට හැබැයි අවස්ථාව තිබුණ දරුවොත් එක්ක ගෙවල් වල හොඳට කාලය ගත කරන්න. ඒක එක පැත්තකින් තිබිච්ච වාසියක් විදිහට මම දකිනවා. මොකද අපි යන්ත්‍ර වගේනේ නැත්තම් ඉස්සර හිටියේ. ඉතින් ඒ සත්‍ය චුට්ටක් මගේ අරලා දැන් ගෙවල් වල කාලයක් තියෙනවා දරුවෙක් එක්ක වැඩිපුර ඉන්න. දරුවොත් ගෙදර ඉන්න නිසා. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් ඔබට කියන්න ඕනේ කාරණේ තමයි දරුවව තනි නොකරන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ කියන එක. මොකද විශේෂම දෙයක් තමයි ඔබ දරුවව මේ දවස්වල අපි දන්නවා දැන් එළියට ගිහිලා දරුවෙක්ට ව්‍යායාමයකට උනත් නිරත වෙන්න බෑ. මොකද හේතුව මේ අපේ තියෙන ගැටලුවත් එක්ක අපි ගෙවල් ඇතුලේ ඉන්න ඕනේ නිසා. හැබැයි අපිට පුළුවන් ගේ ඇතුලේදී කරන්න පුළුවන් විවිධ ව්‍යායාම වර්ග තියෙනවා. ඔබට පුළුවන් දරුවත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රීඩා තියෙනවා. දැන් අපි ව්‍යායාමයක් ගැන කතා කරොත් පොඩ්ඩක් දරුවෙක් එක්ක ඉඳලා හිටලා පැය භාගයක් විතර ඔබට පුළුවන් ටිකක් ඩාන්ස් කරන්න. මේක හොඳ ව්‍යායාමයක් විදිහට මනෝවිද්‍යාවේ හඳුන්වනවා. ඒ කියන්නේ දරුවට විතර සින්දුවක් දාලා නත් ඩාන්ස් කරන්න කියන එක නෙමෙයි. මේක හොඳ නිර්මාණශීලී හැකියාවක් දරුවගේ පෞරුෂත්වය තුළ තියෙන. සමහරවිට ඔබ නොදැක්ක හැංගිච්ච කුසලතාවයක් දරුවගේ එළියට එන්නත් පුළුවන්. හැබැයි දරුවෝ හරි කැමතියි දෙමව්පියෝ දෙන්නම මේකට එකතු වෙලා මේ දේවල් දරුවන් එක්ක කරනවා නම්. ඒක මම හොඳටම දැකලා තියෙන දෙයක්. දැන් ගොඩක් වෙලාවට ළමයෙක්ට චිත්‍රයක් අඳින්න කිව්වොත් ඒක සමහරවිට අඳිනවා හරියට ඒ කියන්නේ ටිකක් වෙලා ගියාම නැගිටලා යන්න හදනවා. හැබැයි අම්මා හරි තාත්තා හරි එතන ඉඳගෙන අපි දෙන්නම් මේක පාට කරමු කියලා කරනකොට ඔබට ඕන වෙලාවක් දරුවෙක් ඔබගේ වැඩට අවධානය දීගෙන තියාගන්න පුළුවන්. ඒක මම දැකලා තියෙන දෙයක්. අනිත් එක තමයි දරුවම හැමතිස්සෙම ඔය ක්‍රීඩාවක් කියනකොට දැන් අපි දන්නවා ගෙදර හැමෝටම හවුල් වෙලා කරන්න පුළුවන් ක්‍රීඩාවන් තියෙනවා. විශේෂයෙන්ම ඔය කැරම් ගහන්න, බැඩ්මින්ටන් ගහන්න, ඔය වගේ දේවල් ගෙවල් ඇතුළේ අපිට කරන්න පුළුවන්. ඔය විවිධ අපි දන්නවා ඔය ලූඩෝ, ලේගෝස් වගේ විවිධ ඔය මේ ක්‍රියාකාරකම් තියෙන දෙමව්පියන්ට එකතු වෙලා කරන්න පුළුවන්. මේවා වැඩිපුර ටිකක් ගෙදරදී දරුවත් එක්ක මේ දවස්වල කරන්න. ඒ වගේම දරුවව ළඟට අරගෙන ආදරෙන් කතා කරන එක, ස්පර්ශ කරන එක, සිප ගන්න එක මේ දේවල් දරුවාගේ පෞරුෂත්වයේ මනාව ඉස්මතු කරන්න පුළුවන් දේවල් තමයි නිර්මිනි මහත්මිය. ඒ වගේම දරුවා මම නිතරම කියන කාරණේනේ පුංචි දරුවෝ හරි ආසයි අගය කරනවාට කියලා. ඔබ ගෙදරදී ගොඩක් වෙලාවට හවුලේ කරන වැඩකට දරුවාව යොමු කරගන්නකො ඉස්සෙල්ලාම. දැන් අපි හිතමු ඔබ වත්තේ තනකොළ ටික වැවිලා තියෙනවා. ඉතින් ඔබ එකපාරම මෙහෙනවා මට ඇවිල්ලා මේකට උදව් කරන නිකන් ඉන්න නැතුව කියලා බනින්න නෙවෙයි. අපි යංගනේ අපි දෙන්නම් පොඩ්ඩක් ගිහලා මේ තනකොළ ටික ගලවමුකෝ කියලා එක්කරගෙන යන්න. ගිහිල්ලා දරුවත් එක්ක එකතු වෙලා ඒක කරන්න. කරලා ඉවරුණාට පස්සේ
ඒක අහක බලාගෙන ඉන්න එපා. බලන්න පුතා තාත්තා කොච්චර ලස්සනට මේක කරලා තියෙනවද? ඇත්තටම නිල්මනි මහත්මිය මම මේක හොඳටම දන්න දෙයක්. අගේ කිරීම තුළින් දරුවෙක් පුදුමාකාර ආශාවයක් ලබනවා. මම ඒක කියන්නේ මගේ මේ සේවාලාභියෝ ගැනවත් එහෙම උදාහරණයක් නෙමෙයි. මමක් විදිහට මගේ දිනේට දැන් වයස අවුරුදු 3ට ළඟයි. මම ඇයගේ මේ දේ දැකලා තියෙන අනන්තවත්. මොකද මම ගෙදරදී පොඩි දෙයක් හරි ඇය කරලා ෂා ඔයා හොඳයිනේ අද good girl කියලා කිව්වම හදිසියවත් මොකක් හරි එකකට මට ඒක කරන්න බැරි වුණාම මගේ ළඟට ඇවිල්ලා මගෙන් අහලා තියෙනවා මි good කිව්වේ නෑනේ මට කියනවා. ඒ කියන්නේ එයා ඒක බලාපොරොත්තු වෙනවා. ඒක නිසා. ඉතින් ඒක පුදුවන් තරම් මතක තියාගෙන දරුවට පුදුමාකාර විදියට මනස උත්තේජනය කරන එක දෙයක් අගය කරන එක. ඒ වගේම දරුවත් එක්ක හැම මොහොතෙම sannivedana කුසලතාවය වැඩි කරගන්න. communications මහත්මිය මම පොඩ්ඩක් බාධා කරන දැන් අපි මේ කතා කරන දේත් එක්ක දැන් මේ ළමයි මේ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවනේ වීඩියෝ ගේම්ස් වලට. එතකොට මේ වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉනකොට අපේ හිත ගාව බලලා කතා කරන ප්‍රේක්ෂකයෝ පියවරු මව්වරු ගොඩක් අඬනවා. සමහර තාත්තලාට අම්මලාට මේ දරුවෝ ගහනවා. ඒ ෆෝන් එක ගත්තම එතකොට මේ මොකක්ද මේකට කරන්න පුළුවන් දේ ඇත්තටම? ඇත්තටම ඔබ හොඳ ප්‍රශ්නයක් මහත්මයා අහන්නේ. මොකද හේතුව දැන් අපි දන්නවා වීඩියෝ ගේම් එකකට වගේ දැන් ඇබ්බැහි වීම කියලා කියන්නේ මනෝවිද්‍යාඥයෝද කියනවනේ. මේක මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වුණා හා සමානයි කියලා සරලව කිව්වොත් දරුවා නිකම්ම කුඩුකාරයෙක් වෙලා වගේ. ඇත්තම කිව්වොත්. ඉතින් එතනදී තමයි ඔවුන්ගේ මේ ගොඩාක් වෙලාට මේ වගේ දරුවෙක්ගේ මම දැකලා තියෙන දෙයක් තමයි ප්‍රචණ්ඩකාරී ස්වභාවය ගොඩක් වැඩි. ඉතින් මම දැක්ක අර ඉන්දියාවේ වගේ රටක මට මතකයි පහුගිය කාලෙක මේ තාත්තම මරලා තිබුණා දරුවා. ඒ කියන්නේ වීඩියෝ ගේම් එකකට ඇබ්බැහි වීම මම හිතන්නේ PUBG කියන වීඩියෝ ගේම් එකට ඇබ්බැහි වීම නිසා ඔහු අන්තිමට තාත්තාත් එක්ක ඒ තාත්තා දුරකථනය ගන්න ගියා කියලා දරුවා මට මතකයි පිහියෙන් යන්න තාත්තා මිය ගිහින් තිබුණා. ඉතින් මේ වගේ දැඩි ලෙස ඉතින් හිතන්නකො කොච්චර එතන මනසේ විකෘතිතාවයක් ඇති වෙලාද කියලා. තමන්ගේ දෙමව්පියෝ දෙන්නට ඒ වගේ ප්‍රචණ්ඩ හැසෙන්න තැනට දරුවාපත් වෙනවා කියන එක ඇත්තටම එහෙම ගැටලුවක් තියෙනවා නම් මම ප්‍රධාන වශයෙන් ඔබට කියන්න ඕනේ මේකට ප්‍රධාන මනෝචිකිත්සක ප්‍රතිකාර අපි ළඟ තියෙනවා. ඒක නිසා ඔබ මනෝවෛද්‍යවරයෙක්ගේ මනෝචිකිත්සකයෙක්ගේ උදව් මේකට ගන්න පුළුවන්. බල ඉන්න එපා කියන එක තමයි කියන්න තියෙන ප්‍රධානම දේ. ඔබ ගොඩාක් තමන්ගේ දරුවට දුව හෝ පුතා මේ දරුවන්ට හොඳ අවධානයක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ කාලේ වැඩිපුර අවධානය දෙන්න. අපිට දුරකථනයෙන් ඉන්නවා කෙනෙක් කතා කරන්න ආයිබෝවන්. ආයිබෝවන් ડોක්ටර් මගේ හස්බන්ඩ්ගේ වයස අවුරුදු 30යි. එයා බිස්නස් කරන්නේ. අපි දැනට මැරිකල් අවුරුදු 7ක් විතර වෙනවා. අපිට පොඩි දරුවෙකුත් ඉන්නවා. ડોක්ටර් මට තියෙන ගැටලුව තමයි හස්බන්ඩ් නිතරම එයාගේ යාළුවොත් එක්ක ඉස්සර ඩ්‍රින්ක්ස් ගත්තා. දැන් එයා දිනපතාම ගෙදර ඉඳන් මත්පැන් පාවිච්චිට පුරුදු වෙලා ඉන්නවා. ඒකත් එක්ක තියෙන තව ප්‍රශ්නයක් තමයි එයා දැන් හැමදෙස්සම මං ගැන බලන්නේ සැකෙන්. එයා ගොඩක් වෙලාවට මගේ ෆෝන් එක චෙක් කරනවා. මට අවශ්‍ය වෙලාවට මගේ ෆෝන් එක මට පාවිච්චි කරන්න බෑ. අනිත් එක මේ ගෙදර මම හිරකාරයෙක් වගේ ජීවත් වෙන්න කියලා මට ගොඩක් වෙලාවට දැනෙනවා. තව දෙයක් තමයි ડોක්ටර් මේ අපි දෙන්නගේ ලිංගික එකතු වීමකදී එයා ඒකට ගොඩක් පසුගාමී බවක් දක්වනවා වගේ එයාගේ හිස්ටරි වෙන්දර වැඩි ප්‍රාණවත් වීමේ අඩු ගතියක් මම දකිනවා. ඉතින් ડોක්ටර් මේ මට දැනගන්න ඕනේ මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගන්න තියෙන එයාගේ මේ මත්පැන් භාවිතයේ හින්දා නැත්තම් වෙන මොකක් හරි ගැටලුවක් මෙතන තියෙනවද කියලා මට ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍යයි. ඔව් ස්තුතියි. ඔව් ඇත්තටම නිල්මිනි ඉතාත් වැදගත් ප්‍රශ්නයක්. මත්පැන් දිගටම ගන්නකොට ලිංගික බෙලහීනතාවය ඇති වෙනවා. මත්පැන් දිගටම ගන්නකොට ලිංගික බෙලහීනතාවය ඇති වෙන්නත් සැකය ඇති වෙන්නත් හේතු කීපයක් වෙනවා. එකක් තමයි ලිංගික බෙලහීනතාවයට එක හේතුවක් දිගටම මත්පැන් ගන්න කෙනෙක්ට මොළයේ ප්‍රාණවත් භාවය නැති වෙනව ලිංගික ආශාව අඩු වෙනවා. මොකද මොළයන්නේ ලිංගිකත්වයේ පිළිබඳ ලොකුම විශාලම ඉන්ද්‍රිය තමයි මොළය. එතකොට මොළයෙන් දෙන ආශාව අඩු වෙලා යනවා. අඩුනාට පස්සේ ලිංගිකත්වයට තියෙන ආශාව අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් දිගටම ගන්නකොට ඊස්ට්‍රජන් කියන හෝමෝනේ වැඩි වෙන්න පටන් ගන්නවා. ලිවර් එක ඩැමේජ් වෙනවා අක්මාව. ඊස්ට්‍රජන් වැඩි වුණාම අනිත් පැත්තට ටෙස්ටොස්ටෙරෝන් අඩු වුණාමත් ලිංගික ආශාව අඩු වෙනවා. ඒකත් බලපාන බෙලහීනතාවයට සහ ප්‍රාණවත් වීමට. තුන්වෙනි කාරණා තමයි දිගට මත්පැන් ගන්නකොට මත්පැන් වලින් ඇල්කොහොල් ඊතයිල් මද්යසාරයෙන් අර අපි දන්නවා ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ හැදෙන්නේ ලේඩික් සෙල්ස් වල. ඒ කියන්නේ ස්කෘෂණ කෝෂ ඇතුලේ තියෙන ඒ විශේෂ සෙල්ස් වර්ගයක් ලේඩික් සෙල්ස්. ඒවයි ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඒ නිසා ඔබ දිගට මත්පැන් ගත්තොත් එහෙම ඔබගේ ලිංගික ප්‍රාණවත් භාවය අඩු වෙනවා. අඩුවීමත් එක්ක ඇති වෙන බරපතල ප්‍රශ්නේ තමයි ප්‍රොජෙක්ෂන්. මගේ හැකියාව මට නැති වෙලා යනකොට මම ඒක තව කෙනෙක් මත දානවා. මේ මගේ බිරිඳගේ දුර්වලකමක් විදියට. අන්න එතන සැකය ඇති වෙනවා. දැන් මට කරගන්න බෑනේ.
එතකොට එයාලා සමහර බෝස්ටින් කරනවා. අයියෝ මට පුළුවන් ඕන දෙයක්. මට එක්කෙනෙක් මදි දෙන්නේ තුන් දෙනෙක් හිටියා නම් හොඳයි. ඒ වගේ දේවලුත් කියනවා නිල්මිනි ඔය මත්පැන් ගන්න අය. බැලුවම තමන්ගේ ඉන්න බයි මේ බිරිඳත් එක්කවත් කරගන්න බෑ. ප්‍රාණවත්භාවය හරියට එන්නේ නැහැ. ඊට හේතුව තමයි අර මං කිව්වේ ඊස්ට්‍රජන් ලේඩික් සෙල් ඊළඟට මානසික අවපීඩන ලක්ෂණ මේ හැම එකත් එක්කම කාලයක් යනකොට ලිංගික බෙලහීනතාවය එනවා. ලිංගික බෙලහීනතාවය ආවම තමන්ගේ නොහැකියාව නිසා සැකය කියන එක නිර්මාණය කරගන්න තමන්ගේ බිරිඳට. ඉතින් මං කියන්නේ බිරිඳට එළියට යන්න දෙන්නේ නැහැ. ෆෝන් එක චෙක් කරනවා. සමහර ගෙවල් වල මම දැකලා තියෙන දොර වහලා මම දන්නේ එක ගෙයක් තියෙනවා නිල්මනේ එක පුරුෂයෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ගෙදරින් එළියට යනකොට පිටින් යතුරු දාලා වහලා යතුරු අරගෙන යනවා. බිරිඳට කොහෙවත් යන්න බැරි වෙන්නේ කියලා. ඒ තරම් සැකයක්. මේ සැකය නැමැති මානසික රෝගය නැත්නම් ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියන මේ මානසික රෝගයට එක හේතුවක් තමයි මත්පැන්. ඔබ අනිවාර්යයෙන්ම මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන්න ප්‍රතිකාර අරගෙන ඔබගේ සැමියා සනීප කරගන්න ඕන. වෙන දේවල් කරලා මුකුත්ම හරියන්නේ නැහැ. මේක මානසික රෝගී තත්ත්වයක්. ඔව්. අතන වෛද්‍යතුමනි මේ දැන් මත්පැන් නිසා මේ ඇතිවෙන මේ ඔතලෝ සින්ඩ්‍රෝම් වැනි මේ විද්‍යාත්මකව සොයාගත් දේ තුලදී දැන් භාර්යාව මේ වගේ පත් වෙලා ඉන්නකොට අපිට කෙටියෙන් මේ අපි කතා කරපු මේ භාර්යාවට ඇත්තටම ඇයට යම් කිසි පණිවිඩයක් දෙන්න පුළුවන්ද? ගැන වෛද්‍යවරයා හම්බ වෙන්න ඕනද නැත්නම් මොන වගේද මේ දේ කරන්න ඕන? ඇත්තටම ඔබ දැන් ඔබට තියෙන ලොකු ගැටලුවක් තමයි දැන් මේ පුජ්‍යලයා දැන් ඔබේ අපි ඔතම ඔබගේ ස්වාමි පුරුෂයා කියලා ඔහුට මේක ඒත්තු ගන්නවන්න ලේසි නෑ. ඔහුට කියන්න ගියොත් ඔබත් එක්ක රණ්ඩු වෙයි. ඔබ එනවද මට කියන්න මට ඇති ලෙඩක් නැහැ. ඔබ තමයි සේරම වැරදි කරන්නේ. ඔබ වෙන මිනිස්සුත් එක්ක යනවා. මොකද මත්පැන් ගන්න කයට සමහර කට්ටියට එක භ්‍රාන්ති තියෙනවා, පේනවා. තමන්ගේ බිරිඳ වෙන කට්ටියත් එක්ක යනවා, පේනවා. ඒ වගේ ඒවා දැනෙනවා. මේකුත් විකාර එනවා. ඉතින් මම ඔබට කියන්නේ ඔබගේ පවුලේ අය, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාගේ පවුලේ අයට මේක තේරුම් කරලා දීලා ඔවුන්ගේ මාර්ගයෙන් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න. ඔබ මේක තේරුම් කරන්න ගියොත් සමහරට ඔබට තවත් පහර දෙන්නත් පුළුවන්. ඔබ ඊට වැඩිය ප්‍රචණ්ඩ මොකද මට එනවා මේ සේරම චෝදනා දාන්න කියලා ඔබ ලොකු වැරදිකරුවෙක් බවට පත් කරගන්න පුළුවන්. ඊට වැඩිය භයානක තත්ත්වයක්. ඉතින් ඔබ බොහොම ප්‍රවේශමෙන් තමයි මේ තත්ත්වය හැන්ඩල් කරන්න ඕන. නෑදෑයන්ගේ මිත්‍රයන්ගේ උපකාර අරගෙන මේ පුජ්‍යලයා තව දුරටත් මේ තත්ත්වය වැඩි වෙන්න ඉස්සෙල්ලා මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න කියන්නේ. ඔව්. ඇත්තටම ඔබට ඉතාමත්ම හොඳ පිළිතුරක් අපේ වෛද්‍යතුමගෙන් ලැබුණා. තවත් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක දුරකථනයෙන් කතා කරන්න. ආයිබෝවන්. ආයිබෝවන් ડોක්ටර් මම අමිල ජායන් කතා කරන්නේ. මට දැන් අවුරුදු 25ක් විතර මම දැන් අවුරුදු 3-4 ඉඳලා මේ ජිම් එකට යනවා ට්‍රේනින් වලට. ෂෙඩියුල් එක ඇත්තටම ලොකු ආශාවක් තිබුණා ගාදා ගන්න. ඊට පස්සේ දැන් මම මගේ ට්‍රේනර්ගෙන් අහුවා මොනවා හරි නැද්ද බේස් එකක් පිටි එකක් හරි ටැබ්ලට් එකක් ගන්න. ඊට පස්සේ ආ මට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න මාසෙකට සැරයක් ගහන්න කියලා කිව්වා. ඒක නම ડોක්ටර් ඇනබොලික් ස්ටෙරොයිඩ්. දැන් ඒක මම අවුරුදු 2කින් ඉඳන් ලබා ගන්නවා. මගේ ඇඟපත නම් හදාගත්තා. නමුත් දැන් මට අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මට දැනෙනවා මගේ ලිංගික ප්‍රාණත්වය අඩුයි වගේ. ඒ කියන්නේ ආශාවත් අඩුයි. දැන් මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. නමුත් මම එයාත් එක්ක ගියාම මට ඒ පැත්තට යොමු වීම ගොඩක් අඩුයි. මට ඇත්තටම මොකද අර ඉන්ජෙක්ෂන් එකේ ප්‍රශ්නේද නැත්නම් මම ගොඩක් වේට් ලිෆ්ටිං ගහුවා. ඒවයි ප්‍රශ්නයක්ද කියලා දැනගන්න අවශ්‍යයි. ඔව් නිර්මිනී. දැන් මෙවැනි තත්ත්වයට ගොදුරු වෙච්ච තරුණයන් රාශියක් මම දැකලා තියෙනවා. දැන් ඇනබොලික් ස්ටිරොයිඩ්ස් කියන එක ඇත්තටම ඒක ස්ටිරොයිඩ් එකක් හෝමෝනයක්. දැන් මේ ස්ටිරොයිඩ්ස් දෙන්න ඕන වෛද්‍යවරයෙක් හෝමෝන පිළිබඳ විශේෂඥයෙක්. සමහර ජිම් වලට ගියාම ජිම් මාස්ටර්ස්ලා මේවා කියනවා ගහ ගන්න කියලා. ඉතාත්ම භයානක දෙයක්. මොකද ඇනබොලික් ස්ටිරොයිඩ්ස් කියන එක හුඟක්ම ටෙස්ටොස්ටෙරෝන් වලට සමානයි. දිගට ගන්නකොට ඇනබොලික් ස්ටිරොයිඩ්ස් අර ලේඩික් සෙල්ස් වල ස්ක්‍රෝටම් එකේ අපි කිව්වේ ස්ක්‍රෝටම් එකේ තියෙන ඔය මේ රුසඩ කෝෂ ඇතුලේ තියෙන ලේඩික් සෙල්ස් වල තමයි එතනින් තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ හැදෙන්නේ. මෙන්න මේ හෝමෝන හැදෙන එක අඩු වෙලා යනවා දිගටම ඇනබොලික් ස්ටිරොයිඩ්ස් ගන්නකොට. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අසමතුලිතතාවයකට ආවට පස්සේ ලිංගික ආසාව අඩු වෙනව විතරක් නෙමෙයි ලිංගික ප්‍රාණවත් වීමත් අඩු වෙනවා. දැන් මගේ ළඟට මෙහෙම ආව එක්කෙනෙක් එක ජිම් මාස්ටර් කෙනෙක් ආවා. ඔහුගේ ලිංගික ප්‍රාණවත් වීමේ අඩු වීමක් තිබුණා දිගටම. මොකද මේ ඇනබොලික් ස්ටෙරොයිඩ්ස් ඔය විද ගන්න. ඔහු හල්ක් වගේ
මේව සේරම හොඳට තියෙන මහ බිල් හොඳට ඒ වුණාට අන්තිමේදී ප්‍රාණවත් වෙන්නේ නැහැ. මට තාම මතකයි. තව ඊටාම අවාසනාවන්ත සිද්ධියක් මේ පුජ්‍යලයට වුණා. මම ඔහුට කිව්වා නවත්තන්න කියලා ඇනබොලික් ස්ටිරොයිඩ්ස් තාක්ම භයානකයි. මේ පිම්බුණා වගේ නෙමෙයි තව හුඟක් ප්‍රශ්න එනවා. මේ හැම දිය වෙනව කාලයක් යනකොට බුද්ධියේ වර්ධනය අඩු වෙනවා. මොකද නිල්මිනි ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය නිෂ්පාදනය වෙන්නේ මේ ලේඩික් සෙල්ස් ඇතුලේ. මේක අඩු වුණොත් කාබෝහයිඩ්‍රේට් මේදය ප්‍රෝටීන පරිවෘත්ති ක්‍රියාපවා අඩු වෙලා යනවා. වෙනස් වෙනවා. මුළු ශරීරයේ විශාල යාන්ත්‍රණයේ වෙනසක් වෙනවා. ඒ නිසා ඔබ හෝමෝන විශේෂඥයෙක්ගේ දැනුම නැතුව කිසිසේත්ම මේ ඇනබොලික් ස්ටෙරොයිඩ්ස් ගන්න එපා. ජිම් මාස්ටර්ස් කියන්නේ දොස්තරලා නෙවෙයි. හරිද? ඒ පිළිබඳ විශේෂඥයෙක් තමයි ඒක දෙන්න ඕන. මම තව කියන්න ඕන ඉතාලම වැදගත් දෙයක් මම අවසන් කරනවා පොඩ්ඩක් මම සමා වෙන්න ඕන හොඳම කතාවල වලදී මම බාධා කරන අපිට කෙටි විරාමයකට යන්න ඕන ගිල නැවතත් කතා කරමු. හිත ගාවින් අපි මේ කතා කර ඉන්නේ ඔබට දැනෙන දේ, ඔබ හිතන දේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේ කතා කරන දේවල් උනේ අපේ වෛද්‍යතුමන් උපදේශිකාව මේ කතා කරන හැම දෙයක්ම ඔබේ ජීවිතයට සම්බන්ධ වෙනවා කියන එක මතක තියාගන්න. තවත් කෙනෙක් ඉන්නද අපිත් එක්ක දුරකථනේ? ඔව් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැහැ වෛද්‍යතුමනි. අපි දැන් මේ කතා කරලා නවත්තපු තැන අපි ගත්තොත් තමන්ට හිතන දේ කිරීම තුලදී අපේ ජීවිතවල වලට සමහරකට අපි නොදන්නා දේවල් අපිට වෙන්න පුළුවන්. දැන් අපි මුලින්ම කතා කරනකොට අපි හීන ගැන කතා කරා. ඒ වගේ ගත්තොත් අපි හිතන්නේ නැති දේවල් අපේ ජීවිතවලට වෙන්න පුළුවන්. එතකොට මේ හිතන්නේ නැති දේවල් Tamanට හිතන දේවල් කිරීමේදී භයානක තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනව නේද අපිට? ඇත්තටම ඕ. දැන් මෙතන මෙහෙම කිව්වොත් එහෙම මම කරුණු කීපයක්. දැන් මත්පැන් ගමු. දැන් මත්පැන් නිසා තමයි ලංකාවේ අපරාධ වලට ප්‍රධාන හේතුව. ඊළඟට මත්පැන් නිසා පවුල් ආරවුල් ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. මත්පැන් නිසා දුප්පත් වෙනවා. ඊළඟට ගෘහ ප්‍රචණ්ඩත්වය නිසා පවුලේ ඉන්න දරුවෝ මානසික පීඩනයට ලක් වෙනවා. ඊළඟට රියානතුරු සාමාන්‍යයෙන් මම හිතනවා මේ මත්පැන් ප්‍රධානම හේතුවක් කියලා ලංකාවේ රියානතුරු. මම දැක්ක මේ දවස් දෙකකට ඉස්සෙල්ලා එක දවසක් තුනට 12 දෙනෙක් මැරලා තිබුණා රියානතුරු වලින්. ඒ නිසා ඔබේ ජීවිතේ එකක් තමයි ජීවිතය විඳින්න ඕන දේවල් නිල්මිනි තෝරගන්න ඕන. ඊතාත්ම බොහොම ප්‍රවේශමයි. අනිත් එක තමයි මත්ද්‍රව්‍ය. අපි දන්නවා හෙරෝවින්ද, අයිස්ද, දැන් අයිස් ගමු. දැන් මගේ ළඟට ඊයේ හොඳම උදාහරණය තමයි ඊයේ එන එක තරුණේ බැඳලා අවුරුදු 2යි. බැඳලා පස්සේ තමයි දැනගන්නේ අයිස් ගන්නවා කියලා. පුදුම සැකයක්. ඉතින් දැන් මේ කාන්තාවට හිතා ගන්න බෑ බැඳලා අවුරුදු දෙකකුත් ගියේ නෑ. ඇයි මේ මාව සැක කරන්නේ කියලා. සැක කරනවා, ගහනවා, ඊළඟට හොරෙන් යන තැන් ගිහිල්ලා බලනවා, යට ඇඳුම් පරීක්ෂා කරනවා නොයෙකුත් විදියට. ඉතින් මේ සැකය බැලුවම මේ පස්සේ තමයි මේ කාන්තාව දැනගන්නේ මම මේ බැඳලා ඉන්න මේ තරුණයා අයිස් ගන්නවා කියලා. නැත්නම් මෙත් ඇම්පිටමින්. එතකොට මෙන්න මේ වගේ මම කියන්නේ ඔබ බොහෝම ප්‍රවේශමෙන් ජීවිතයේ විඳින්න ඕන දේ තෝරගන්න, විඳවන්න ඕන දේ අයින් කරන්න ඕන. නැත්තම් විශාල විනාශයක් වෙනවා. අනිත් එක තමයි නිම්මිනේ ඊටම වැදගත් දෙයක් තමයි ওই වීඩියෝ ගේම්ස් and ෆෝන් එක. ෆෝන් එක දරුවට දෙන දවසේම කියන්න සීමාවන් මොනවද කියලා. නිකම්ම අරන් දෙන්න එපා. ඔන්න මම ෆෝන් එකක් අරන් දුන්න හොඳට ඉගෙන ගන්න කියලා. මොකද අද තියෙන විශාල ගැටලුවක් තමයි මේ ස්මාර්ට් ෆෝන් ඇඩික්ෂන්. දුන්න ෆෝන් එක ගන්න බෑ අයිමත්. ගන්න ගියාම තාත්තට ගහනවා, අම්මට ගහනවා. ඊළඟට මේ දරුවන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා ඉගෙන ගන්නෙ නැහැ. කාමරෙන් එළියට එන්නේ නැහැ. කෑම කන්නේ නැහැ. ඊළඟට යාළුවෙක් ආවට එළියට එන්නේ නැහැ. ක්‍රීඩාවක් කරන්නේ නැහැ. ඇබ්බැහි වීම. අද විශාලම එක ගැටලුවක්. දැන් මේ රේසුනි කිව්වා වගේ මගේ හොඳම උදාහරණය තමයි දැන් මාස දෙකක් නැහැ. දවසක් මට රෑ 12ට විතර කෝල් එකක් එනවා. ඇවිල්ලා ડોක්ටර් විශාල ගැටලුවක් අනේ මට උදව් වෙන. මං කිව්වේ මොකද්ද? මේ මගේ පුතා පිහින් අනින්න එනවා මගේ මේ නෝනට කියලා. බැලුවම අර ෆෝන් එක ගත්තයි කියලා. මං ඒ වෙලෙම ඔය පෞද්ගලික ආයතන මේ රෝහලක තියෙන මේ ඇම්බියුලන්ස් එකක් මේ ඇරේන්ජ් කරලා ඉවර වෙලා ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගහලා තමයි මේ තරුණයා ගෙනාවේ ස්පිරිතාලෙට. ගෙනල්ලා නැවැත්තුවා. අද වෙනකොට ඔහුට උපදේශනේ දීලා සම්පූර්ණයෙන්ම ඔහු වෙනස් වෙලා.
ප්‍රවේශම් වෙන්න ඕනේ. ජීවිතේ අපි විඳවන්න තියෙන දේවල් තෝරගත්තොත් විඳවන්න වෙනවා. විඳින විදියට පුඩා දරුවගේ ඉඳන් ජීවිතේ සකස් කරන්න ඕනේ. එතකොට හේෂණි මහත්මිය දැන් අපි මේ කතා කරා වගේ කලින් කතා කරපු මාතෘකාවත් එක්ක ගත්තොත් අම්මා තාත්තා දෙපළටම මේ කාලෙදී තමන්ගේ දුව දරුවන් පරසම් කර ගැනීමේ වගකීම 100%ක්ම තියෙන්න ඕන. මොකද දැන් අපි පහුගිය දවස්වල ප්‍රවෘත්තිවල ගොඩාක් දැක්කා මේ ගැහැණු දරුවන්ව දුවලා විශේෂයෙන්ම දරුවන්ව අපචාරයට ලක් වෙනවා සහ දූෂණය කරනවා. මෙවැනි කරුණු කාරණා අපි දක්වනවා මේ රට තුල ජනතාවගේ මේ මොළය කොයි ආකාරයකට දැන් මේ වැඩෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඔබතුමීට මේ ගැන ගොඩක් හොඳට කතා කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම මේ මහත්මිය මෙහෙමයි. දැන් ඔබ දැන් ගොඩාක් වෙලාවට මම දකින දෙයක් තමයි දැන් ඇත්තටම අපේ ලංකාව ගත්තම ලංකාව කියන පරිසරය තුළ මම සමහරලාට ඇත්තටම අපිට අහන්න ලැබෙන දේවල් ගැන ඇත්තටම හරි අමාරුයි ඒව අහන්න උනත් සමහරලාට පහුගිය කාල සීමාව තුළ අපි විවිධ අපචාර දරුවන්ගේ දේවල් මේ හැමදේම අපි දැකලා තියෙනවා. හැබැයි මේ හැම දෙයකටම මම කියන එක දෙයක් තියෙනවා මේ ගොඩාක් වෙලාවට ඔබට පුළුවන් මෙහෙම දෙයකට දරුවෙක් යොමු වෙලා නම් අපි හිතමු උදාහරණයකට දැන් මේ දවස්වල අපිට වැඩියෙන් එන ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ ජංගම දුරකථන ගැන කතා කරපු එකත් එක්ක මම කියන්නේ මට වැඩි දවසක් නෑ පෙරේද මට එක ගෑනු දරුවෙක්ගේ ගැටලුවක් අම්මා කෙනෙක් එක්කන් එනවා මේ දරුවට වයස තාම අවුරුදු 15යි. අම්මට අහු වෙනවා පිරිමි ළමයෙක්ට නිර්වත් පින්තූර වගේක් ඇයිගේ ෆෝන් එකෙන් යවලා අහු වෙනවා. ඔක තමයි ඒ දරුවගේම පින්තූර වගේක් උඩුකය නිර්වත්ව පින්තූර යවලා තියෙනවා මේ ඇයිගේ පෙම්වතාට. මේක මේ දැන් ටිකක් එක මම දකිනවා සමහරවිට පොඩි රැල්ලක් වෙලා තියෙනවා මේ එක එක මෙහෙම මේ අර අපි කියන්නේ සෙක්ස් චැට් ගෲප් කියලා නිර්මිනි මහත්මිය. ඒ කියන්නේ මේ ලිංගිකත්වයේ විතරක් වෙනවර මේ කතා කරන සමහර වෙලාවට මම දැකලා තියෙනවා දුරකථන වල තියෙන මේක ගෲප් එකක් හදාගෙන. මේවට මේ පින්තූර යවන දැන් මේක මට තියෙන අත්දැකීමක්. මේ දරුවෝ අතර විශේෂයෙන්ම ඉතින් දැන් මේ වගේ තැනකදී ඉතින් හැබැයි මම ඈත් එක්ක කතා කරනකොට ඒ දරුවගේ ඇතුළාන්තයට ගිහිල්ලා ඇගේ ඒ ගෙදර දෙමාපියෝ දෙන්නගේ ප්‍රශ්න තියෙනවා. ඒක මම දැක්කා. මොකද තාත්තා ගොඩක් වෙලාට ගෙදර එන්නේ නැහැ. අම්මයි තාත්තයි වෙන් වෙන්නත් දැන් ගිහිල්ලා තියෙන ප්‍රශ්නයක් මම දැක්කා එතන. මේ හේතුවත් එක්ක අර දරුවා හැමතිස්සෙම තනි වෙලා ඉන්න හැඟීමත් එක්ක තමයි දරුවා මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අය ෆෝන් එක අරගෙන ඊට පස්සේ මම හිතන්නේ මේ පුද්ගලයාට විරුද්ධව දැන් අර ළමා ආරක්ෂකකේ හරි ගිහිල්ලා පැමිණිලා දාන්න කලින් තමයි අපිත් එක්ක ඇවිල්ලා කතා කරේ මොකද්ද මේකට කරන්න කියලා. ඉතින් මේ සම්බන්ධව මම දකින්නකොට දරුවත් එක්ක කතා කරනකොට දරුවා මට කියපු අපූර්ව දෙයක් මට මතක් වුණා. මම හිතනවා මේක දෙමාපියන්ට විශේෂයෙන්ම දුවලා ඉන්න අම්මලාට මේක හොඳ පණිවිඩයක් වෙයි. මොකද මට අය කියන මේ පුංචි දියණිය මේ මට තියෙන එකම ප්‍රශ්නේ තමයි අපේ අම්මා. ඒකට හේතුව අපේ අම්මා කවදාවත් මගේ හැඟීම් තේරුම් ගත්තේ නැහැ. මට දෙයක් අම්මට කියන්න බෑ. මං අම්මට දෙයක් කියන්න යනකොට මගේ ගැටලුවක් මගේ කවුරු හරි මගේ යාළුවෙන් නැහුවත් මගේ අම්මා කරන්නේ මගේ ඇඟට කඩම් පැනලා උඹට දැම්ම ඉඳලම විසේද හරේ මෙහෙ කියලා ඔන්න ඕවා තමයි පාවිච්චි කරන්නේ. මොකද අම්මා ඉන්නේ පීඩණයෙන්නේ තාත්තගේ තියෙන මේ ගැටලුවත් එක්ක. ඉතින් මේ හේතුවත් එක්ක දියණිය පුරුදු වෙලා හිටියා කිසිම දෙයක් අම්මට කියන්නේ නැතුව ඉන්න. මොකද ඇය කියන්නේ කියනවට වැඩිය හොඳයි මම ඒක ගිහිල්ලා මගේ කවුරු හරි යාළුවෙක් එක්ක හරි එහෙම දෙයකට කියනවා නම් කියලා. ඉතින් මෙතනදී අප ඉස්සෙල්ලා මම කියන්න ඕනේ ඔබ ඉස්සෙල්ලා දියණිය දරුවට හොඳ යාළුවෙක් වෙන්න. දරුවට යාළුවෙක් වෙන තරමට නිර්මිනී අපිට පුළුවන් ඔවුන්ගේ හැඟීම් අඳුර ගන්න. ඔබ සමහරලාට අපි ළඟට ප්‍රශ්නයක් අරගෙන එනකොට දරුවා ඔබ හිතන්නේ නැති විදිහට ගොඩක් වෙලාවට විනාශ වෙන පැත්තට ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් අපිට මේක මුලදිම ඔබ හැබැයි යාළුවෙක් වුණොත් දරුවෙක්ගේ ඇත්තටම පුළුවන් මේ දේවල් එළියට ගන්න. දරුවට ලං වෙන තරමට මම හොඳටම දන්න දෙයක් ඔබ පුළුවන් තරම් ඔබ කතා කරනකොට දරුවට හොඳ ඇහුම්කන් දීමක් කෙනෙක් වෙන්න. ඇහුම්කන් දෙනකොට මම දැකලා තියෙනවා දරුවෝ ගොඩාක් දේවල් අපිට කියනවා. දැන් අපිත් එක්ක ඒක කතා කරනකොට අපි දැකලා තියෙනවනේ. දැන් මම ගාවට එන සමහර දරුවෝ මට මම හරි ආසයි උපදේශනයට එන්න මොකද මිස් හොඳට මම කියන දේ අහගෙන ඉන්නවා. එහෙම කියනවා. ඉතින් මේ අහුම්කන් දෙන්නෙක් වෙනකොට දරුවෝ අනිවාර්යයෙන් මේ හැංගිලා තියෙන හැමදේම ඔබට කියන. ඔබ අමතක කරන්න එපා කවමදාවත් දෙමාපියන්ට කියන්න තියෙන ප්‍රධානම දේ ඔබ මේ වයසේ හිටියා කියන එක. මොකද අපේ අම්මලා තාත්තලාට තියෙන තව ප්‍රශ්නයක් අපිට ඒක මේ නිකන් අර හරියට අහසින් පාත් වුණා වගේ සමහර වෙලාවට ඉන්නේ. අපිට එහෙම කාලයක් තිබුණ නැහැ කියලානේ. ඉතින් ඔබ මතක් කරගන්න ඔබේ පුංචි කාලේ ඔබත් ආසනේ ඔබේ දෙමාපියෝ දෙන්න කොච්චර ලං වෙනවනම් මෙහෙම වුණා නම් මේ රටත් මීට වඩා ලස්සන වෙයි. අපේ දරුවන්ගේ ජීවිතත් ලස්සන වෙයි. ඔව්. අද හිතකාවේ අපි ගොඩක් දේවල් කතා කරා වෛද්‍යතුමනි අපේ උපදේශක හේෂුනි මහත්මිය බෙහෙවින් ස්තුතිවන්ත වෙන වටිනා කියන දේවල් ඔබ සමග අපි බෙදාගත්තා. එහෙමනම් ළමා වියේ ඉතාමත්ම වටින වියක් ඉතාමත්ම හොඳින් දරුවෝ ආරක්ෂා කරගන්න අපි ලබන ඉරිදත් වෙනවා හරිය 10 මාට හිතකාවෙන් කතා කරමු.